අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනක පුවත් දිගහැරම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම නවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරටත් සම්බුද්ධ ශාසනයත් නගා සිටුවීමෙහිලා මහාර්ග සේවයක් සිදු කළ අනකාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වන ජන්මදින සැමරුම අදයි. රැකියා කළ හැකි අවම වයස වෙනස් වෙයි. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට නොතීසි. වසර 50ක් විඳින දුක. ලොව පුරා කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවයි. රට දැය සමය නගා සිටුවීම වෙනුවෙන් මහාර්ග සේවයක් සිදු කළ අනගාരിക ධර්මපාල ශ්‍රීමතාණන්ගේ 156 වන ජන්මදින සැමරුම අදට යෙදී තිබෙනවා. මේ ඒ වෙනුවෙන් ශ්‍රද්ධා ප්‍රවෘත්ති අංශයේ තබන සටහනක්. අනගාരിക ධර්මපාල පින්සාර ලංකාදරණීය සංස්කෘතියත් සම්ප්‍රදායත් නිරන්තරයෙන් රැකගත් දේශ දේශාන්තරයෙහි සුපතල නාමයක් විය. එකී ලංකාදරණීය විදෙස් ආධිපත්‍යයට නතු වන විට සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමෙහිලා බිහි වූ යුග පුරුෂයෙකුගේ උත්තුංග නාමය අදටද සිහි කැඳවන නාමයක් විය. වර්ෂ 1864 සැප්තැම්බර් මස 17 වන දින උපත ලැබූ ධර්මපාල ශ්‍රීමතාණන් කුඩා කල නම් දරුවේ දොන් ඩේවිඩ් හේවාවිතරණ ලෙසයි. එතුමන් උපත ලැබූ වකවානුව වන විට ඉංග්‍රීසීන් විසින් 1815 දී ලක්දිව සපුරා යටත් කරගෙන වසර 50කට ආසන්නය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යටත් විජිතවාදීන්ගේ බලපෑමට වසර 100 ගණනක් නතුවීම හේතුවෙන් දේශපාලනික, ආගමික, ආර්ථික, සමාජීය සහ සදාචාර යන සෑම අංශයකින්ම ශ්‍රී ලාංකිකයන් මේ අවධියේදී පරිහානියට පත්ව සිටියහ. එසේ නමුදු ශ්‍රී සද්ධර්මයෙහි අකාලික සත්‍යතාවය ප්‍රකට කරමින් බුදු දහමේ යශෝ කීර්තිය දසත පතුරවමින් හෙළ පොදුනුවන් විසින් විජයග්‍රහණය කළ සුප්‍රකට පානදුරාවාදය සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා මෙරටට කැඳවන්නට සමත් විය. අමරිකන් ජාතික ඕල්කට්තුමාත් රුසියන් ජාතික බ්ලැවැට්ස්කී මැතිනියත් ගාල්ල විජයානන්ද පිරිවෙනේදී තිසරණ සරණගත උපාසක උපාසිකාවන් වීමෙන් අනතුරු ඇරඹී බෞද්ධ පුනරුත ව්‍යාපාරය ඩේවිඩ් හේවාවිතරණයන්ගේ දිවි මගෙහිද හැරෝම් ලක්ෂයක් බවට පත්විය. එවක් පටන් දේශහිතයිශී පරපුරක් තනනුරිසියෙන් සිය දේශමාමක අදහස් ආකල්ප ශ්‍රී ලංකා සාරභූමිය පුරා පැතිර යන්නට විය. එම යටත් විජිත යුගයේ ලාංකිකයෙකුට ලද හැකි උසස්ම තනතුරක් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තු ලිපිකරු තනතුරෙන් දසූ හෙතෙම 1836 දී පරම විඥානාර්ථ සමාගමට සම්බන්ධ විය. එම සමාගමේ බෞද්ධ අංශයේ ප්‍රධාන ලේකම් ලෙසත් සරසවි සඳරැස පුවත්පතේ හා බෞද්ධ යන්ත්‍රාලයේ කළමනාකරු ලෙසත් බෞද්ධ පාඨශාලාවල කළමනාකරු ලෙසත් බෞද්ධ ආරක්ෂක සභාවේ සහකාර ලේකම් ලෙසත් අප්‍රතිහත ධෛර්යයෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් අනුපමේය සේවාවක් සිදු කළා. 1885 වසරේදී ගෘහස්ත ජීවිතය සිය පරාර්ථකාමී ජාතිහිතයිශී ශාසනික ප්‍රබෝධී අභිමතාර්ථයන්ට බාධාවක් පැවින් මාපිය ආශිර්වාදය ඇතිව ඩේවිඩ් හේවාවිතරණයන් අනගාരിക දිවියට පිවිස පාරිශුද්ධ බ්‍රහ්මචාරී දිවියක් ඇරඹීය. එතැන් පටන් ධර්මපාල නම් ආර්ය නාමය භාවිතා කරමින් අනගාരിക ධර්මපාල නමින් කීර්තිගුණ ഘോഷාව දසත විහිදු විය. බුද්ධ ගයාවෙහි පමණක් නොව සමස්ත දඹදිවම සම්බුද්ධ ලෝකයෙන් ඒකාලෝක කිරීමෙහි ධර්මපාල ශ්‍රීමතාණන් නිරත විය. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන් සිංහල ජාතිය උදෙසා සිදු කළ මහානීය මෙහෙය නම් අධිරාජ්‍ය ගැති පරාදීන චින්තනයෙන් මුදවා සිංහල ජාතියට සිය ප්‍රෞಢ ඉතිහාසයත් අභිමානවත් හෙළ පරපුරේ යශෝරාවයත් සිහි කරදී අදීන ජාතියක් බිහි කිරීමට කළ දැවැන්ත ආකල්පමය පරිවර්තනයයි.
නිම කළ නොහැකි මහාර්ග සේවාවන් රැසක් සිදු කළ ධර්මපාල ශ්‍රීමතානන් සිරිත් දේවමිත්ත ධම්මපාල නමින් උතුම් පැවිදි දිවියට දෙළඹුණි. එතුමන් බලාපොරොත්තු පරිද්දෙන්ම සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් උද්දීපනයට පත්කරවා ගෞතම සම්බුද්ධ සංදේශය ලොවපුරා පතුරවා හැරිය යුතුයි. අනකාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ හෘදයාංගම වදන් පෙළක් වූ සිංහල ජාතිය සුරකේවා සම්පුදු සසුන බැපලේවා යන්න වචනාර්ථයක් වන්නේ එවිටය. අනගාരിക ධර්මපාල නාමේ එලෙසින් විශිෂ්ට සේවයක් සිදු කළ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ ජන්මදින සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙම සැමරුම් උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ මාලිකාගන්ධ මහාබෝධි අග්‍රශ්‍රාවක මහාවිහාරයේදී. එහිදී විහාරස්ථානයට පැමිණි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහාබෝධි සංගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානකල උපතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිළිගනු ලැබුවා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා දම්පල් චින්තාවලියට ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ සුවතරණී හෙළෝසු සංරක්ෂණ ව්‍යාපෘතිය සයිටුවන් කරමින් රත් සඳුන් පැලයක් රෝපණය කිරීමට දෙක්වුණා. ඉන් අනතුරුව අග්‍රශාවක මහාවිහාරයේ ධාතු මන්දිරයේ වැඳ ආශිර්වාද ලබාගත් ජනාධිපතිවරයා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. මහපැංකුවේ අධිපති මහාචාර්ය W.T. ලක්ෂ්මන් මහතා විසින් මෙහිදී ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිවරයාට පිළිගැන්වූ අතර ධර්මපාලතුමාගේ ඥාතිවරයෙකු වන සුදම්මික හේවාවිතාරණ මහතා අනගාരിക ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිවරයා වෙත තිරින කිරීමද එහිදී සිදු වුණා. රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ. මේ එම තීරණ ඇතුළු තවත් කැබිනට් තීරණ කිහිපයක්. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය සම්බන්ධව විද්වත් මණ්ඩලයක් විසින් ඒ විද්වත් මණ්ඩලයේ සැකසුන ලද ගැසට් පත්‍රිකාව මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැසට් පත්‍රිකාවට අමතරව කරු අග්‍රාමාත්‍යවරයා විසින් මේ දේශපාලන වටාපිටාව සම්බන්ධව ඇති වෙලා තියෙන තත්ත්වයන් සම්බන්ධව ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේ සහ ඒ සම්බන්ධව දීර්ඝ සාකච්ඡාවකට භාජනය කරමින් පාරිශුද්ධ භාවයත් එහි විනිවිද භාවයත් ජනතාව ඉදිරියේ තැබිය යුතු නිසාම පත් කරලා තියෙන කමිටියේ වාර්තාවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සංශෝධනය මේ ආකාරයෙන් සති දෙකක් ගැසට් පත්‍රිකාවේ සඳහන් වෙන අතර ඊට පසුව එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුල් වීමට ඉඩකඩ තියෙන ඕනෑම මොහොතක ඊට පසුව එදා සිට සතියක් ඇතුළත ඕනෑම කෙනෙකුට සුප්‍රීම උසාවියට යෑමට සහ මෙහි යම් කිසි විදිහේ වගන්ති තිබෙන ව්‍යවස්ථාවට පටහැනිද යන්න සම්බන්ධව කටයුතු කිරීමට අවස්ථාව ලබලා දීලා තිබෙනවා. අලුතෙන් කර්මාන්තපුරයක් ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක මායිමෙහි අත්තනගල්ල සහ වරකපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි ඉදිකරන්නට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ සඳහා අක්කර 194ක ඉඩමක් ඉඩම් අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව ඇමතිවරුන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබිලා තිබෙනවා. දැනට බස්නාහිර පළාත තුල මෙවැනි කර්මාන්තපුර 8ක් පැවතුනත් එම කර්මාන්තපුර 8හි ධාරිතාවය සහ අවකාශය දැනට ඉදිරිපත් වෙලා තිබෙන ආයෝජන 150කට වඩා අධික ප්‍රමාණයකට ප්‍රමාණවත් නොවන බැවින් මෙම ආයෝජන කලාපයේ බිහි කිරීම සුදුසු බව රජය පිළි අරගෙන තිබෙනවා. එම ආයෝජන කලාපය තුළ අලුතෙන් කර්මාන්ත 100කට ආසන්න ප්‍රමාණයක් ඇති කළ හැකි බවත් ඒ හරහා අදාළ ප්‍රදේශයන්හි විරැකියාවට විශාල ගැටලුවකට පිළිතුරු සපයන්නට ආයෝජන අවස්ථා මෙන්ම රැකියා අවස්ථා රාශියක් උත්පාදනය කළ හැකි බවත් රජය පිළි අරගෙන තිබෙනවා. ඒ නිසා එම කටයුතු ඉදිරියේදී අත්තනගල්ල නව කර්මාන්තපුරවලට ආරම්භ කරන්නට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව ළමයින් හැටියට ගැනෙන්නේ වයස 14ට වඩා අඩු දරුවන් පමණයි. නමුත් වැරදි වෙනුවෙන් 16ට වඩා වැඩි දරුවන් සඳහා කරන අධිකරණ ක්‍රියාමාර්ගවලින් පසුව සිරගත කිරීමක් කරනවා. පුනරුත්ථාපනය කරන්නේ නැතුව අන්තර්ජාතික ළමා සහ තරුණ තැනැත්තා
මධ්‍යස්ථාන පිළිබඳ ආඥා පනතට අනුකූලව එම වයස් සීමාව අවුරුදු 14 ඉස්සර 18 දක්වා වැඩි කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිනවා. ඒ යටතේදී ඉදිරි කාලයේදී වයස 18ට වඩා අඩු දරුවන් ළමයින් ලෙසත් ඔවුන් විසින් කරන වැරදි සඳහා ඔවුන්ව අධිකරණයෙන් පසුව සිරගත කිරීම නොකර පුනරුත්ථාපන සඳහා යොමු කරන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිනවා. සේවකයින් සේවයේ යෙදවිය හැකි වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ දැමීම සඳහා කම්කරු නීති සංශෝධනය කරන්නටත් කැබිනට් අනුමැතිය ලැබිලා දීලා තිබෙනවා. දැනට ලංකාවේ පවතින නීතිය අනුව සේවය කරන්නට බඳවා ගන්න පුළුවන් වෙන්නේ 15 වෙනි ඉහළට. හැබැයි අනිවාර්ය අධ්‍යාපනයේ වයස අවුරුදු 16 දක්වා පැවතිය යුතුයි කියන නීතිමය රාමුව යටතේදී මින් පසුව සේවය සඳහා යොදවා ගත හැකි වන්නේ අවුරුදු 16න් පසුව වයස් කාණ්ඩවලට පමණයි. මෙතෙක් කල තිබුණු නීතිය තවත් වසරකින් ඉහළට යනවා. වයස 16 දක්වා අනිවාර්ය අධ්‍යාපනයත් සේවය යොදවා ගැනීම වැළැක්වීමත් මෙම නීති හරහා සිදුවන 2024 වෙනකොට කිලෝමීටර් ලක්ෂය වැඩසටහන අවසන් කරන්න තීන්දුව කරලා තියෙනවා. රටේ මූලික මාර්ග පද්ධතිය සම්පූර්ණයෙන්ම පැය 3ක් ඇතුළත රටේ දිග පළල යාමට හැකි වෙන විදිහේ වැඩසටහනකට සම්බන්ධ වෙනවා. හෙට ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් පැමිණෙන පිරිස අතරින් සීමිත පිරිසක් පමණක් වරකට ඇතුළු කර ගැනීමට කටයුතු යොදා ඇති බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. සමාජයට ආවට පස්සේ අපිට දැන් අමතක වෙලා තියෙනවා COVID-19 රෝගයේ තත්ත්වයක් ලංකාවේ තිබුණායි වසංගත තත්ත්වයක් තිබුණායි කියලා. එය අමතක නොකර තවදුරටත් පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිසි පරිදි මුඛාවරණයක් පැළඳීම, නිතරම අතසබන්ජාදවා සේදීම වගේ දේවල් ඉතාමත්ම වැදගත් වෙනවා. හෙට දිනේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පටන් ගන්නවා. මේක අපි දන්නවා අපේ අධ්‍යක්ෂකම අනුව පසුගිය වසර ගණනාවක අධ්‍යක්ෂකම අනුව ලංකාව පුරාම සිටින ජනතාව පැමිණෙන තැනක් විශාල සෙනඟ ප්‍රමාණයක් පැමිණෙනවා. නමුත් මේ අවස්ථාවේදී මේ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට අවසර ලබා දීලා තියෙන්නේ සෞඛ්‍ය අංශ විසින් යම්කිසි විදියක මාර්ගෝපදේශකයක් ඇතුව ඒ ශාලා ඇතුළත කිසිම විදියකින් ජනතාවගේ තෙරපීමක් නැතුව ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් විතරක් ඒ එක් අවස්ථාවක ඇතුලේ සිටිය යුතුයි. සියලුම දෙනා නිතරම මුඛාවරණයක් පැළඳ සිටිය යුතුයි. අත සබන් යොදා සේදීම පොත්ශාලාවට ඇතුල් වෙනකොට ඒ වගේම පිට වුණාට පසුව ඒ සිදු කළ යුතුයි. මේ වගේ සෞඛ්‍ය අංශය විසින් ලබා දී මාර්ගෝපදේශන නිසි පරිදි ක්‍රියාත්මක කරමින් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීම ජනතාවගේ විශාල යුතුයකමක් වෙනවා. ඒ වගේම පොත් ශාලා ඇතුළත විතරක් නෙවෙයි එතනින් පිටත් තෙරපීමක් හෝ ඒකරාශී වීමක් සිදු නොවිය යුතුයි. එසේ වුණොත් ඒ ඊටාත්ම දරුණු තත්ත්වයක් ඒ වගේම අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන් කියන එක සිහිපත් කරන්න ඕන. ඒ වගේම පොත් ප්‍රදර්ශනයේ සංවිධායකයන්ගෙනුත් අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්ගෝපදේශන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඔවුන් සහතික වෙනවයි කියලා. ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් මේ තත්ත්වය නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියන එක බලන්න යම්කිසි නියාමනයක් අපි කිරීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා. ඒ දිනේදී ශ්‍රී ලංකා තුළ කිසිදු කොවිඩ් ආසාදිතයෙකු සොයාගෙන නොමැත. නමුත් එසේ සොයාගත්තේ නැති වුණත් පසුගිය දින කිහිපේ පුරාටම ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් රැගෙන ආපු ශ්‍රී ලාංකිකයන් අතරින් කොවිඩ් ආසාදිතයන් සැලකිය යුතු ප්‍රමාණයක් සොයාගනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ සමාජය තුළ කොවිඩ් නැති වෙලා තිබුණත් ඉතාමත්ම වැදගත් වෙනවා තව දුරටත් මේ කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වෙතින් ලබා දුන්නු උපදෙස් අනුව ක්‍රියා කරමින් කටයුතු කරන්නට. විශේෂයෙන්ම යම් යම් උත්සව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බා දීලා තිබෙනවා. ඒ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම උත්සව පවත්වාගෙන යන්නට කියලා. නමුත් අවාසනාවකට ඒ තත්ත්වයෙන් මගහැරිලා සමහර පුද්ගලයන් සමහර ආයතනය එයින් මිදිලා මේ රටේ කොවිඩ් තිබෙන්නේ නැති ආකාරයට රට තුළ කොහලකවත් කොවිඩ් ආසාදිතයෙක් නොවන ආකාරයට කටයුතු කරනවා. එසේ නොකර ශ්‍රී ලංකාව තුළ තවදුරටත් කොවිඩ් ආසාදිතයන් සමාජගත වීම වළක්වා ගන්න අයුරින් සියලුම ශ්‍රී ලාංකිකයන් විසින් තමන්ගේ වගකීමක් හැටියට සලකලා ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. ඊයේ දිනේ මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ අතර මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3271ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 237ක් වන අතර වෛරස ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන ආසාදිතයින් සංඛ්‍යාව 44ක්. එමෙන්ම මේ වන විට පුද්ගලයන් 3043 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් නැවත සිය රටට පිටත්ව යාමට නොහැකිව මෙරට රැඳී සිටි ඉන්දිය ජාතිකයන් 154 දෙනෙකු අද නැවත සිය රටට පිටත්ව ගොස් තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ COVID-19 වසංගතය හේතුවෙන් ලොවපුරා විවිධ රටවල සිරවී සිටින ඉන්දිය ජාතිකයන් ගෙන්වා ගැනීමට එරට රජය දියත් කළ විශේෂ වැඩසටහනක් යටතේ මෙම පිරිස ගෙන්වාගත් බවයි. මේ වන විට ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දිය ජාතිකයන් 2000ක් පමණ එලෙස නැවත පිටව ගොස් තිබෙනවා. මේ අතර ඔමානයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඔවුන් ගුවන් තොටුපළ තුලදීම PCR පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනයට යොමු කළ බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති නිර්දේශ හා උපදෙස් නිසි පරිදිම ක්‍රියාත්මක කරන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. පාසල් පරිශ්‍ර තුළ විෂ බීජ හරණය, දෑත් සේදීම, මුඛාවරණ පැළඳීම ඇතුළු උපදෙස් කෙරෙහි දෙමව්පියන් ගුරුවරුන් මෙන්ම සිසුන් මේ වන විට අඩු අවධානයක් යොමු කර ඇති බවට ඇතැම් පාසල් වලින් තොරතුරු වාර්තා වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට ලබන 28 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් නැමැත්තාටයි මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නොතීසි නිකුත් කර ඇත්තේ. විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ. මෝසමක් මාර්ගයෙන් මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක් වූ මෙම නෞකාවෙන් කාන්දු ඛනිජ තෙල් මීටර් 2ක ඝනකමකින් සහ මීටර 400ක පල්ලකින් යුත් තට්ටුවක් අදාළ ප්‍රදේශයේ දක්නට ලැබෙන බව සඳහන් කර තිබෙනවා. මෙම තෙල් කාන්දුව හේතුවෙන් නැව ගිනි ගැනීමට ලක් වූ ප්‍රදේශයේ සිට මුහුදු සැතපුම් 2ක් දක්වා ප්‍රදේශයක සාගර ජලය දූෂණයට ලක් වී ඇති බව මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙම කපිතාන්වරයා 1984 වසරේ නාවික ශ්‍රේෂ්ත්‍රයට එක්ව ඇති අතර කපිතාන්වරයෙකු වශයෙන් වසර 10ක අත්දැකීම් තිබෙන බව ප්‍රකාශ කර ඇති අතර 2020 වසරේ මෙම ගිනි ගැනීමට ලක් වූ නෞකාව හිමි සමාගමේ කපිතාන්වරයෙකු ලෙස බැඳී සේවය කර ඇති බව ඔහුගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව කුවේට් සිට ඉන්දියාව දක්වා තෙල්තොග ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ මෙම ගිනි ගැනීම සිදු ඇති බවත් තමා මෙම සමාගමට එක්වීමෙන් පසුව යෙදුණු ප්‍රථම ගමන මෙය බවත් අදාළ කපිතාන්වරයා විසින් සිය ප්‍රකාශය තුළින් සඳහන් කර ඇති බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා. මෙම නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා දරූ ප්‍රයත්නය වෙනුවෙන් රුපියල් මිලියන 340ක මුදලක් අය කර ගැනීම සඳහා අදාළ නැව් සමාගම වෙත ශ්‍රී ලංකා රජය විසින් දැනුම් දීම් සිදු කර ඇති බවත් මෙම නෞකාව දැනට පවතින ස්ථානයෙන් ඉවත් කරගන්නේ නම් අමරිකානු ඩොලර් මිලියන 170ක බැඳුම් කරයක් තැන්පත් කර එම නෞකාව ඉවත් කර ගන්නා ලෙසත් අදාළ සමාගමට දන්වා ඇති බවයි වාර්තා වන්නේ. දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව මෙම ගිනි ගැනීම සිදු අවස්ථාවේදී එය මැඩ පැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම කපිතාන්වරයා පැහැර හැර ඇති බවත් මෙම ගින්න පිළිබඳව වගකිය යුතු ආයතනවලට දැනුවත් කිරීමටද ඔහු කටයුතු කර නොමැති බවත් පෙනී යන බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔහුගේ මෙම ක්‍රියාකලාපය තුළින් බැලූ බැල්මට අපරාධමය වරදක් උද්ගත වන බවද සඳහන් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින මෙම කපිතාන්වරයාගේ නිරෝධායන කාල සීමාව ලබන 24 වනදා අවසන් වන බවත් ඉන්පසු දිනක ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසියක් නිකුත් කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ගාල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින මෙම කපිතාන්වරයාගේ නිරෝධායන කාල සීමාව ලබන 24 වනදා අවසන් වන බවත් ඉන්පසු දිනයක ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසියක් නිකුත් කරන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 2021 වර්ෂයේ සඳහා වන අයවැය පිළියෙල කිරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. 2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පිළියෙල කරනු ලබන අයවැය පහත සඳහන් කරුණු වලින් සමන්විත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
සෞභාගයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම අමාත්‍යංශ හා රාජ්‍ය අමාත්‍යංශ වෙත විෂයන් පැවරීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් පරිදි අදාළ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීම සැමට පානීය ජලය ලබා දීම මුළු දිවයිනම ආවරණය වන පරිදි මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජලජ සම්පත් සහ වාරිමාර්ග යන ශ්‍රේෂ්ඨ සඳහා ප්‍රමුඛතාව ලබා දීම ඒ අතර වනවා. එමෙන්ම රාජ්‍ය ආදායම 2021 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදනයෙන් 10.2% පමණ වනු ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති බැවින් එම තත්ත්වය යටතේ වියදම් කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් වෙන් කිරීමද ඒ අතර වනවා. රජයේ කටයුතු ඩිජිටල් කරණය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවන පරිදි දැනට පවත්නා ක්‍රමවේද සමාලෝචනය කර සරල ක්‍රමවේද වෙත යොමුවීම කෙරෙහි අවධානය යොමු කිරීමද ඒ අතර වනවා. ඒ අනුව ඉහත ප්‍රතිපත්තිය මත පදනම්ව 2021 විසර්ජන පනත කෙටුම්පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඉදිරියේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වට්ටම් ලබා දීමට රජය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරමින් සිටින බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව දිවයිනේ විදේශ රැකියා සඳහා පිටව යන සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවනවා. ඉන් 120ක් පමණ මත්තල ගුවන්තොටුපළ ආශ්‍රිතව දිස්ත්‍රික්ක 9කින් පිටව යන බවයි අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ. එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, බදුල්ල, අම්පාර, රත්නපුර, කල්මුනේ සහ මඩකල්පුව යන දිස්ත්‍රික්කයි. ඒ අනුව විශේෂ වට්ටම් ලබා දීමේ මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව අදාළ සාකච්ඡා පැවැත්වෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. COVID-19 හේතුවෙන් මේ වන විට ගුවන්තොටුපළ වසා තිබුණද නැවත ගුවන්තොටුපළ විවෘත කිරීමත් සමග රැකියා සඳහා විදෙස්ගත වීම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බවට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ සඳහා යම් කාලයක් ගත විය හැකි වුවද එලෙස විදෙස්ගත වන ශ්‍රමිකයින් සංඛ්‍යාව යථා තත්ත්වයට පත්වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. පිරිසුදු ජලය විදුලිය සේම ජීවත්වීමට අවශ්‍ය බිම් කඩක නෛතික භාවය පවා අහිමි වූ ගම්වාසීන් පිරිසක් පිළිබඳ තොරතුරු අපිට වාර්තා වුණා. ඒ බලංගොඩ වැලිගේපොළ ප්‍රදේශයෙන්. බලංගොඩ වැලිගේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හඳගිරිගොඩ ග්‍රාම සේවා වසමෙහි මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ. නමින් ඉත්ත ගලයාය ගම්මානය ලෙස හඳුන්වන මෙම ගමේ පවුල් 25ක් පමණ ජීවත් වනවා. විදුලිය, පානීය ජලය, වැසිකිලි පද්ධති හා ගමට හරිහමම් මාර්ගයක් නොමැතිව අවුරුදු 50කට වැඩි කාලයක් තමන් ජීවත් වන බවයි ගම්වාසීන් සඳහන් කළේ. ගමෙන් සිට මීටර 200ක් දුරින් විදුලි බලාගාරයක් තිබුණද අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ මෙම ගම්මානයට විදුලිය ලැබී නැහැ. දැන් අවුරුදු 9ක් තිස්සේ ඉඳන් මේ ලාම්පු එළියෙන් තමයි පාඩම් කරන්නේ. කිසිම දවසක විදුලි ආලෝකයක් අපි ලබලා නැහැ. අවුරුදු 28ක් වෙනවා මම මේකට පදිංචි වෙලා. මේකට ඇවිල්ලා හේන් ගොවිතැන් කරන් තමයි ජීවත් වෙන්නේ. ළමයි ඉස්කෝලේ යරින්නෙත් මේකේ, ඉපදුනෙත් මේකේ. මේ අපිට කරන්ට් එක නැහැ, ලාම්පු එළියෙන් තමයි අපි සේරම කරන්නේ. මේ විදුලි බලාගාරයේ ළඟ තියෙද්දි ඉතින් බල අපි මේ තමයි ජීවත් වෙන්නේ. දුබ්බර ජීවිතයක් ගත කරනවා. මම අවුරුදු 22 මගේ අධ්‍යාපන ගමන මම ලැබුවෙත් මේ ගෙදරමයි, ලාම්පු එළියෙන්මයි. දැන් මගේ ළමයාට උගන්වන්න වෙලා තියෙන්නේ ලාම්පු එළියෙම පාවිච්චි කරනවා තමයි මම. ඔවුන්ගේ ජල අවශ්‍යතාවය සපුරාගන්නේ එම ගම්මානය හරහා යන කටුපත් ඔයේ ජලය ලබාගෙනයි. එම ජලයේ පවතින කිවුල් බව නිසාමද ඔවුන්ට වකුගඩ රෝගයේ වැළඳීමේ අවධානමක්ද දැන් මතුව තිබෙනවා. වතුර බොන්නේ කටුපත් ඔය මේ හැමතැනින්ම කෘමිනාශක එකතු වෙනවා. මේ මීට එහා ගම්මාන වල තියෙන වෙල්ලිය අයවල් වලින් ඒ වගේම ගොවි පොළවල් වලින් එකතු වෙන කුසිත රසායනික ද්‍රව්‍යත් එක්ක තමයි අපි වතුර බොන්නේ. ඉතින් අපේ දරුවෝ නිතරම ලෙඩ වෙනවා. අපේ දරුවන්ගේ දරුවෝත් අද ජීවත් වෙනවා. පරම්පරා 4ක් මේ වෙනුවට ජීවත් වෙනවා. ඒත් මේ කිසිම මූලික අයිතිවාසිකම් අපිට නැහැ. මරණයක් වගේ දෙයක් වුණාම අපේ මිනිහ තබා ගන්නවත් තැනක් නැහැ. ඒ කියන්නේ අපිට නිවාස ඉදි කර ගැනීම සඳහා මේ අපිට ප්‍රධාන මාර්ගයේ සිට ගම්මානයට ඔවුන් ගමන් කරන්නේ මේ ආකාරයෙන්. බලන්නකො මේකේ තමයි අපි යන්නේ. ළමයි ඉස්කෝලේ යන්නේ. බඩු මුට්ටු අරගෙන යන්නේ. එතනින් පාරමත් දෙන්න කියලා දැන් අවුරුදු 40ක් තිස්සේ කියනවා.
අපි දැන් වලපයයකට පයගෙන ඉන්නේ. ඉතින් ඉක්මනට මෙතන යන්න එන්න පුළුවන්කම පෙට්ටියවත් උස්සන් යන්න විදියක් නැහැ. ඒකට යන්නත් බෑ මොකද එන්නත් බෑ. නිතරම ප්‍රාදේශීය ලේකම්තුමාට පවා මතක් කරනවා ඒත් කිසිම මේකට කිසිම මේ විසඳුමක් නැහැ. ප්‍රාදේශීය ලේකම්තුමාත් එක්ක කතා කරපන් කියන්නේ මේ වනජීවිකෙන් මේ ඉඩම් අපිට තවම දීලා නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපිත් මේ ගැන දන්නනවා කියලා ඒ වුණාට මම කියනවා අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විපක්ෂ නායකතුමාටත් මේ හැමෝම එකතු වෙලා අපිට මේ අපේ මේ ගම ගැන හිතලා සංවේදී හිත පහළ වෙයි කියලා හිතනවා. ඉතින් ඒ වගේම එතුමාලාගේ මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා මේ අපේ ජනතාව වෙනුවෙන් අපේ දුවා දරුවන් වෙනුවෙන් අපට සහනයක් ලබා දෙන්න කියලා. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙස පුවත්. මල්ලේ කොළඹ කොටස් සුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාවෙක්ව හඳුන්වා දෙනු ලබන ඩිජිටල් කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව වෙනුවෙන් වෙබ් අඩවියක් YouTube චැනලයක් මෙන්ම කොළඹ කොටස් සුවමාරුව වෙනුවෙන් ජංගම දුරකථන යෙදවුමක්ද එළිදැක්වුණා. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති විරාජ් දයාරත්න මහතා විසින් එහි වාර්ෂික වාර්තාවේ මුල් පිටපත අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදු වුණා. හැටන් දික්කොය නගර සභා සීමාවේ පිහිටි සංචාරක හෝටල් ආපනශාලා සහ බේකරි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවකට අද ලක්ව තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය, ලියාපදිංචි නියෝග, නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ හැටන් දික්කොය නගර සභාවෙක්වයි මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇත්තේ. මෙහිදී හැටන් නගරයේ පිහිටි සංචාරක හෝටල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහිදී එම සංචාරක හෝටල්වල ශීතකරණ තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයට ගබඩා කර තිබූ ආහාර ද්‍රව්‍ය රැසක් විනාශ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අපිරිසිදු ආකාරයේ ආපනශාලා සහ බේකරි පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන් රැසකට එහි අඩුපාඩුකම් සපුරාලීමට දින 14ක කාලයක් ලබා දුන් අතර එම කාලය තුළ අඩුපාඩුකම් සපුරා නොගන්නා වෙළඳසැල් හිමියන්ට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමටත් වෙළඳ බලපත්‍රය අහෝසි කිරීමටත් කටයුතු කරන බවයි වැටලීම් සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අවධාරණය කර ඇත්තේ. මෙම හදිසි පරීක්ෂාව හෙට දිනයේදී සිල්ලර සහ තොග වෙළඳසැල් ඉලක්ක කර ගනිමින්ද සිදු කරන බවයි අමගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ගෝලීය වශයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 30 ඉක්මවා ගොස් තිබෙනවා. ගෝලීය වශයෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 9,42,92ක් ලෙසයි. මේ අතර ගෝලීය කොරෝනා ආසාදිත සටහනේ දෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව මිලියන 5 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තහවුරු ආසාදිතින් අනුව මේ වන විට ඉන්දියාව එක්සත් ජනපදයට පමණක් දෙවැනි වන අතර වාර්තා වන මරණ සංඛ්‍යාවෙන් ඉන්දියාව ලොව තෙවන තැනටයි පත්ව ඇත්තේ. කෙසේ වෙතත් ආසන්න කාල සීමාවේදී ලෝකයේ වැඩිම දෛනික ආසාදන හා මරණ වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇති අතර වසංගතයේ මීළඟ අපිකේන්ද්‍රය බවට එරට පත්වමින් ඇති බවද විචාරකයින් පෙන්වා දෙනවා. එමෙන්ම ලෝකයේ කොරෝනා මරණ අතරින් දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් පසුගිය පැය 24 තුළ නව මරණ 987ක් සහ නව ආසාදිතින් 36820ක් වාර්තා වූ බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව මේ වන විට රටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව මිලියන 4 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1,34,000කට අධික බවයි වාර්තා වන්නේ. මේ අතර ඊසානදිග උගණ්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200ක පමණ පිරිසක් පැන ගොස් තිබෙනවා. මොරෝටෝ කන්ද පාමුල පිහිටි බන්ධනාගාරයකින් මෙලෙස සිරකරුවන් පැන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පැනගිය සිරකරුවන් විසින් ගිනි අවි 15ක් සහ උණ්ඩත පැහැරගෙන ගොස් ඇති අතර හමුදා සමාජිකයෙකුද ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලා ගැනීමට එරට බලධාරීන් සමත් ඇති අතර සිදු කළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 18 වනදා කොළඹ යුගයේ විසූ සුප්‍රකට කාව්‍ය රචකයෙක් වූ
GH පෙරේරා මහතා මෙලොවින් සම්කෙන ඇත්තේ 1948 සැප්තැම්බර් මස 18 වන දිනයි. 1896 නොවැම්බර් මස 3 වෙනිදා උපත ලැබූ එතුමා ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කාව්‍ය නිර්මාණය කළ ප්‍රවීණ ගුරුවරයෙකු මෙන්ම සාහිත්‍යදරයෙක්ද වනවා. සිංහල ජාතිය සරසවි සඳරැස සිංහල බෞද්ධයා කවීන්ද්‍ර ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත් හා සංග්‍රහවලට පද්‍ය නිර්මාණය කළ මෙතුමාගේ පද්‍ය අතර බේපදු ගෙදර පරලොවට පණිවිඩයක් සුදු අන්තුවා වැනි නිර්මාණ ජනාදරයට පත් වී තිබෙනවා. කොළොම්බියා ගුවන් විදුලි පද්ධතිය ආරම්භ වී ඇත්තේ 1927 සැප්තැම්බර් මස 6 වැනි දිනකයි. මෙය ඇමරිකානු වාණිජ්‍ය විකාශන රූපවාහිනී සහ ගුවන් විදුලි ජාලයක් වෙනවා. එංගලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ ආලෝක සැනකෙළියක් වන බ්ලැක්පූල් ආලෝක සැනකෙළිය ප්‍රථම වරට ආරම්භ වී ඇත්තේ 1879 සැප්තැම්බර් මස 6 වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු වෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මල්ලි බොහොම ස්තුතියි. මොරෝටෝ කන්ද පාමුල පිහිටි බන්ධනාගාරයකින් මෙලෙස සිරකරුවන් පැනගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පැනගිය සිරකරුවන් විසින් ගිනිඅවි 15ක් සහ උණ්ඩත පැහැරගෙන ගොස් ඇති අතර හමුදා සමාජිකයෙකුද ඝාතනය කර ඇති බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලා ගැනීමට එරට බලධාරීන් සමත් ඇති අතර සිදු කළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට සැප්තැම්බර් 18 වනදා කොළඹ යුගයේ විසූ සුප්‍රකට කාව්‍ය රචකයෙක් වූ GH පෙරේරා මහතා මෙලොවින් සම්කෙන ඇත්තේ 1948 සැප්තැම්බර් මස 18 වන දිනයි. 1896 නොවැම්බර් මස 3 වෙනිදා උපත ලැබූ එතුමා ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා කාව්‍ය නිර්මාණය කළ ප්‍රවීණ ගුරුවරයෙකු මෙන්ම සාහිත්‍යදරයෙක්ද වනවා. සිංහල ජාතිය සරසවි සඳරැස සිංහල බෞද්ධයා කවීන්ද්‍ර ස්වදේශ මිත්‍රයා වැනි පුවත්පත් හා සංග්‍රහවලට පද්‍ය නිර්මාණය කළ මෙතුමාගේ පද්‍ය අතර බේපදු ගෙදර පරලොවට පණිවිඩයක් සුදු අන්තුවා වැනි නිර්මාණ ජනාදරයට පත් වී තිබෙනවා. කොළොම්බියා ගුවන් විදුලි පද්ධතිය ආරම්භ වී ඇත්තේ 1927 සැප්තැම්බර් මස 6 වැනි දිනකයි. මෙය ඇමරිකානු වාණිජ්‍ය විකාශන රූපවාහිනී සහ ගුවන් විදුලි ජාලයක් වෙනවා. එංගලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක ප්‍රසිද්ධ ආලෝක සැනකෙළියක් වන බ්ලැක්පූල් ආලෝක සැනකෙළිය ප්‍රථම වරට ආරම්භ වී ඇත්තේ 1879 සැප්තැම්බර් මස 6 වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු වෙමු හෙටත් සවස් 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.